පුතාලා දුවලා සියලු දෙනාම හොඳට අහගන්න. අද දවසේ මම ඔයාලට කතා කරන්න හදන්නේ අපි කතා කරා ඔයාලගේ පාඩමේ පොතේ 7 වෙනි පාඩම අපි කතා කරා. ඒකේ අවසාන කොටස තමයි අද ඔයාලට කතා කරන්න හදන්නේ. හරිද? වියලි කලාපයේ පැරණි නගර පිරිහීම සහ නව රාජධානි බිහිවීම කියන පාඩමේ කොටස් 3ක් ඔයාලට දැන් කතා කරලා ඉවරයි. ඒකේ 4 වෙනි කොටස අවසාන කොටස තමයි සර් අද කතා කරන්න හදන්නේ. එහෙනම් අපි ඉන්නේ පිටුවංක 102ට එන්න ඕන ඔයා. 102 හරිද? යාපනය සහ වන්නියාරවරු කියන එකට චුට්ටක් උඩින් කොටසකින් තමයි මම පටන් ගන්න හදන්නේ. හරි. එහෙනම් අපි යන් එහෙනම් බලා ගන්න. හරි. 6 වන පරාක්‍රමබාහු රජතුමා මතක ඇති ඔයාලට. හරි අපි කතා කරා. 6 වන පරාක්‍රමබාහු රජතුමාට අපි කිව්වා හිටියේ දුවෙක්. දුවගේ නම තමයි මතක තියාගන්න උලකුඩය දේවිය. පැහැදිලි. උලකුඩය දේවිය කියලා අපි දානවා. හරි. එතකොට මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා අපි දන්නවා මලය අර්ධද්වීපේ නැත්නම් මැලේසියාවෙන් එහි ඉන්නවා මෙයාගේ යාළුවෙක් පන්නික්කිලගේ කියලා. පන්නික්කිලගේගේ පුතු දෙන්නෙක්ව මේ දෙමළ සම්භාවයක් තියෙන පුතු දෙන්නෙක්ව මෙයා ගත්තා. තමාගේ පුත් අනතුරේ තබාගෙන අදාවඩා ගත්තා. හරිද? සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයා. පැහැදිලිද? 6 වෙනි පරාක්‍රමබාහුගේම පුතු නෙමෙයි. එයාගේ යාළුවෙක් ඉන්නවා පන්නික්කිලගේ කියලා මලය අර්ධද්වීපේ. මෙයා ළමයි දෙන්නෙක්ව මෙහෙට ගෙන්න ගත්තා. සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයා. හරි. එතකොට 6 වෙනි පරාක්‍රමබාහුගෙන් පස්සේ රජ වෙන්න හිතන් හිටියේ කවුද? මේ සපුමල් කුමාරයා. නමුත් උලකුඩේ දේවිය විවාහ වෙනවනේ පුතේ නන්නුරු තුනයත් එක්ක අපි ගිය සතියේ කතා කරන්නේ නන්නුරු තුනයා. මේ සාහිත්‍යදරයෙක්නේ. මේ දෙන්නට දා උපදිනවා දරුවෙක්. එයාගේ නම තමයි මතක තියාගන්න ජයබාහු. දැන් ජයබාහු කුමාරයා තමයි ඊළඟට රජ වෙන්නේ. සපුමල් කුමාරයා නෙවෙයි. හැබැයි ටික දවසක් යද්දී ජයබාහු කුමාරයාව මරලා දාලා මේ සපුමල් කුමාරයා ඇවිල්ලා රජ වෙනවා. තේරුණාද? ඒක සපුමල් කුමාරයා රජ වෙන්නේ කවුරු නමින්ද කියලා අපෙන් අහනවා. 6 වන බුවනිකබාහු රජු කියලා තමයි මේ රජතුමා රජ වෙන්නේ. තේරුණාද? ඔක අපෙන් අහනවා. 6 වෙනි බුවනිකබාහු රජතුමාගේ කලින් නම ඇහුවොත් සපුමල් කුමාරයා. සපුමල් කුමාරයා රජවන්නේ කවුරු නමින්ද කියලා ඇහුවොත් 6 වෙනි බුවනිකබාහු රජු. තේරුණාද කියන එක. මට අද දවසේ මං ආවේ මං කිව්වනේ දැන් මෙයාට දෙමළ සම්භවයක් තියෙන කියලා. එතකොට මේකට ටිකක් අකමැති වෙච්ච පිරිස් ඉඳලා තියෙනවා. තේරුණා? මේ සිංහල සම්භවයක් එක්කනේ මේ අනිත් රජවරු ආවේ. මෙයා දෙමළ කෙනෙක්නේ දැන් රජ වෙන්නේ. අපි ඔකට කියන්නේ ඇවිල්ලා සිංහල සංඝේයවත් සිංහල පෙරළිය කියලා. සිංහල පෙරළිය. මේ කාගේ රජවීමටද කතා කරන්නේ? හරි. දෙමළ සම්භවයක් තියෙන සපුමල් කුමාරයාගේ රජවීම. රජ වෙච්ච නිසා අපි කියනවා සිංහල සංඝේයවත් කියන්නේ සිංහල පෙරළියක් සිදු වුණා. තේරුණාද කියන කාරණා. එතකොට මේකට අකමැති වුණා කවුද? කැකුලන්දොල සිරිවර්ධන ප්‍රතිරාජයන්. කෑරගල හිමිපාණන් වගේ පිරිසක් අකමැති වුණා. තේරුණාද? එතකොට ඒගොල්ලෝ එකතු වෙලා මිනිස්සුත් එක්ක එකතු වෙලා කැරැල්ලක් ගැහුවා. ඒ කැරැල්ල විසඳුව කවුරු විසින්ද? සපුමල් කුමාරයාට 6 වෙනි බුවනිකබාහුතුමා යාගේ යුව රජු යාගේ මල්ලි අම්බුලුගල කුමාරයව ධම්මල ඒ කැරැල්ල විසඳුවා. හරිද? නමුත් කොයි වෙලාවකවත් එයාව මැරුවේ නැහැ. එයාට අබේදානය ලබා දුන්නා. අපිට ඒක සඳහන් වෙනවා. ඔයාලට ඕන නම් මම ඒක තැන කියන 102 අර මෙන්න මේ පැත්තේ කොටසට ආවොත් පැහැදිලි. මෙන්න මෙතන කොටසට ආවොත් පේනවද දන්නේ හරිද? මේ යාපනයේ සහ වන්නිවරුන්ට ඒ ඡේදයට එතන උඩ ඡේදයක් තියෙනවනේ. ඒකට උඩ ඡේදය තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතන අබේදාන ශිලාලිපිය ඉලක් ගහ ගන්න නැත්නම් දැදිගම සෙල්ලිපිය ලෙස හඳුන්වනවා. තේරුණාද? කියන්නේ කැකුලන්දොල සිරිවර්ධන ප්‍රතිරාජතුරු කැරලි නායකයන්ට පසුව රජුගේ සමාව ලැබුණා. ඒ සඳහා පිහිටු අබේදාන ශිලාලිපිය හරි දැදිගම සෙල්ලිපිය ලෙස හැඳින්වෙනවා. ඒක මතක තියාගන්න. ඔක අපෙන් ඇහුවොත් අපේ දරුවෝ ගොඩක් අය දන්නේ නැහැ. තේරුණා? අබේදාන ශිලාලිපිය නැත්නම් දැදිගම සෙල්ලිපිය කියලා ඒක හඳුන්වනවා කියන එක මතක තියාගන්න ඕන. හරි. එහෙනම් අපි ඉතින් එහාට අඩියක් තිබ්බම 6 වෙනි අපි දන්නවා බුවනිකබාහුගෙන් පස්සේ රජ වෙන්නේ ඉන්නේ කවුද? අම්බුලුගල කුමාරයා. නමුත් මෙයාට ඉන්නවා පුතේ. එයා රජ වෙන්නේ ඇවිල්ලා මතක තියාගන්න 7 වන පරාක්‍රමබාහු රජු කියලා. මෙයාට අපි නමක් කියනවා පණ්ඩිත පරාක්‍රම
බාහු කියලා කියනවා. තේරුණාද? හරිද? හරිද? එතකොට මෙයා ටික දවසක් රජ වෙලා ඉන්නේ. යාව මරලා රජ වෙනවා කවුද? අම්බුලුගල කුමාරයා. අම්බුලුගල කුමාරයා රජ වෙන්නේ කුමන නමකින්ද ඇහුවොත් අටවන වීර පරාක්‍රම බාහු රජතුමා නමින් කියන එක මතක් කරමින් මම මේ කොටස නිමා කරලා මම යනවා වෙරි ගහ ගන්න. හොඳේ. ඔය උතන යට ඒ ඡේදයේ තියෙන යාපනය සහ වන්නියාර උඩ උඩි කොටසේ තියෙන ගිරි ගහ ගන්න මම ඉක්මනට යනවා යාපනය සහ වන්නියාර වරු ගැන කතා කරන්න. එහෙනම් මම මේක මකනවා පුතේ. අර ඔයාලා ඒක ඒකට අවශ්‍යම ඉරි ගහ ගන්න. හරිද? හරි. එහෙනම් අපි යනවා ඊළඟ කොටස ගාවට යන්න හදන්න. හරි. ඔන්න බලා ගන්න. හරි. දැන් මෙතෙන් දෙනකොට බලන්න. හරි. අපි මේක කියමු පොඩි කෙටි ප්‍රශ්න ටිකක් තියෙන නිසා මේකෙන් මේ අනේක ලේසි කියලා හිතනවා. යන්න. ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ 13 වන සියවස සිත 15 වන සියවසකට අපි කතා කරන්නේ. 1201 ඉඳන් නේද? 1500 දක්වා. හරිද? අපි යන්කෝ 13 වන සියවසේ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පස්සේ 1215 කාලිංග මාගෙන් ආවෙන් පස්සේ මේක බිඳ වැටෙනවනේ. හරි. එතකොට යාපන ප්‍රදේශීය ආශ්‍රිතව බිහි වූ පාලන ඒකකයට අපි කියනවා යාපන රාජධානී කියලා. ගහගන්න එක ටක් ගන්න. හරි. රජරට ශිෂ්ටාචාරය බිඳ වැටුණායින් පස්සේ යාපන පැත්තේ බිහි වෙන ප්‍රාදේශීය පාලනයට අපි කියනවා මොකද? යාපන රාජධානිය කියලා අපි කියනවා. හරි. මෙම රාජධානියේ ආරම්භය සහ ඉතිහාසය පිළිබඳ සමකාලීන මූලාශ්‍ර නොමැති අතර සමකාලීන කියන්නේ ඒ කාලෙටම ඒ යාපනය රාජ්‍ය බිහි වෙච්ච කාලෙම ලියවෙච්ච පොත් නැහැ. තේරුණාද? ඒව දැන් විනාශ වෙලා. නමුත් ඊට පසු කාලීන පොත් තුනක් තියෙනවා. පොත් කීපයක් තියෙනවා. දැන් තුනක් වට දීලා තියෙනවා. අපි බලමු ඒකේ විශේෂම ග්‍රන්ථය මොකක්ද කියලා. එනවා ඉර ගහ ගන්න යාල්පාන වෛපවමාලය. උනත 102 යටම තියෙනවා යාල්පාන වෛපවමාලයේ කෘතිය. හැබැයි කෘතිය ලියවිලා තියෙන 18 වෙනි සියවස. ඒතකොට 18 වෙනි සියවස දන්න දරුවෙක් බලා ගන්න විදිය 18 වෙනි සියවස කියලා කියන්නේ අපි කිව්වා 1701 ඉඳන් 1800 දක්වා තියෙන අවුරුදු 100. තේරුණාද කියන එක? හරි. මේකට එක්ක බිංදු දෙකක් දාලා ළඟට අරගෙන 100ක් අඩු කරා. අඩු කරාම 1700 ගන්න එපා 701 එනකොට තමයි හරියට 100 එන්නේ. මේක මම කලිනුත් වීඩියෝ එක පැහැදිලි කරපු නිසා මම යන්නේ නැහැ. හරි. අපි යනවා එහෙනම් ඉස්සරහට. දැන් බලමු. එතන තවත් තියෙන ග්‍රන්ථ දෙකක් බලන්න කෛලාය මාලය සහ සේගරාස සේකර මාලය කියන එකත් ඔයා ගන්න මම යනවා. යාපන් රාජධානිය ආරම්භක පාලකී රගහගන්න විජය කුලංකේ. විජය කුලංකේ යාපන් රාජධානිය ආරම්භක පාලකයා කවුද කියලා ප්‍රශ්නයක් අහනවා. විජය කුලංකේ පැහැදිලි රගහ ගන්න. හරි මම බෝඩ් එකේ ලියන්න යන්නේ. ඔහුගේ පාලන කාලයේ සිට පෘතුගීසීන්ගේ පැමිණීමතේ යාපන ප්‍රදේශයේ පාලනය කළ රජු 12ක් විතර ඉන්නවා. කුලසේකර, වික්‍රම සිංහගේ ආර්යන එහෙම කියලා පොඩි කෑල්ලකුත් තියෙනවා. කමක් නැහැ අපි යන්කෝ. හරිද? එතකොට වරෝදය, මර්තාණ්ඩ, කුණපූෂ්ණ, දැන් පසු කාලවල හම් වෙනවා පරාජසේකරම්, සංකිලි, පුවිරාජ පණ්ඩාරම් මේ වගේ දෙවන සංකිලි මේ වගේ පිරිස් හම් වෙනවා. හරිද? ඒවා අපි ඊළඟ පාඩමේදී කතා කරන්නේ යා. වැනි පාලකයන් 12 දෙනෙක් පිළිබඳ විස්තරයක් යාල්පාන වෛපවමාලයේ ග්‍රන්ථයේ දක්වා තිබේ. යාපනයේ පාලන කටයුතු ගෙන ගිය රජ පරපුරට ආර්ය චක්‍රවර්තීවරුන් ලෙස හඳුන්වා ඇත. එතකොට මේ යාපනයේ මේ පිරිසට අපි කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ පරපුරට අපි කියන්නේ මොකද්ද? ආර්ය චක්‍රවර්තී පාලකයෝ. ආර්ය චක්‍රවර්තීන් තමයි මේගොල්ලන්ගේ පරපුර බවට පත්වන්නේ. පැහැදිලිද? හරි. ඒක අහනවා ඈස්ති වෙන්න. හරිද? ඊට පස්සේ කියන්න තියෙන්නේ මට ගම්පොළ රාජ්‍ය සමයේදී ගම්පොළට අයත් ප්‍රදේශවල බදු අය කළ ආර්ය චක්‍රවර්තීන්ගේ නියෝජිතයන්ට එරෙහිව නිස්සංක අලකේශ්වර ඇමතිවරයා කටයුතු කළ ආකාරය මීට ඉහත වීඩියෝ එකේ අපි කතා කරා. ඒක චුට්ටක් බලන්න. හරි. කෝට්ටේ රාජ්‍ය සමයේ 6 වන පරාක්‍රමබාහු රජු සපුමල් කුමාරයාව යාපන ප්‍රදේශයේ කෝට්ටේ රාජ්‍යයට කරපු ආකාරයත් අපි ඊපාර වීඩියෝ එකේ කතා කරා. අතක ඇති 3 වන වික්‍රමබාහු රජතුමාගේ කාලවකවානුවේදී හරිද? 3 වන වික්‍රමබාහු රජතුමා. හරි. ඒ වගේම එයාට රජවීම සඳහා එයා කරපු වැඩේ තමයි මේ යාපනයේ ඉන්න ආර්ය චක්‍රවර්ති පාලකයන්ගෙන් උදව් ලබා ගත්තානේ. ඔයාලට මතකනේ අපි කිව්වා මන්නාරම සිට පානදුරේ දක්වා හරිද? එයාට කිව්වා අයබදු ටික ලබා දෙන්නම් කිව්වා 3 වන වික්‍රමබාහු කාටද? ආර්ය චක්‍රවර්තීන්ටනේ. තේරුණාද? හරි.
නමුත් ඔයාලට මතකද තුන්වන වික්‍රම බාරතුමාගේ සෙන්පතිය වුණේ කවුද? නිස්සංක අලකේශ්වර කියලා අපි කලින් වීඩියෝ එකේ කතා කරා. තේරුණාද? ඒතර මෙයා ඇවිල්ලා කියන රජතුමනි, ඇයි මේ බදු ටික දෙන්නේ ඒගොල්ලන්ට අපිට පාඩුවිනේ. ඒ නිසා අන්තිමේදී මොකද කරේ මේගොල්ලෝ මේ බදු අය කරන අයව අයින් කරා. ඊට පස්සේ ආර්ය චක්‍රවර්තිගේ හමුදාවන් යුද්ධ දෙකක් මේට පල්ලෙහාට එන ආක්‍රමණ දෙකක් ඒ දෙකම මේගොල්ලෝ පරාජයට පත් කරා කියන එක මතක තියාගන්න. ඔය කතාව අපි කලිනුත් වීඩියෝ එකේ කතා කරපු නිසා ආයෙ ලොකුවට කතා කළ යුතු නැහැ. එතකොට ඊළඟ කාරණාව තමයි 6 වෙනි පරාක්‍රම බාරතුමාගේ කාලේ. ඒතර අපි දන්නවා 6 වෙනි පරාක්‍රම බාරතුමාගේ කාලවකවානුවේදී මේ යාපනීය ප්‍රදේශයේ පාලනය කරේ ආර්ය චක්‍රවර්ති පරපුරේ කනක සූරිය කියලා කෙනෙක්නේ. ඒතර 6 වෙනි පරාක්‍රම බාරතුමා එයාගේ අරන් හදා වඩා ගන්න ගත්ත සපුමල් කුමාරයව ධම්මලා කනක සූරියව පරාජයට පත් කරලා යාපන රාජ්‍යය තමන්ගේ රාජ්‍යයට එකතු කරගන්න ඕනේ. තේරුම් අවසන් වරකට එක්සත් කරව පාලකයා වෙනවනේ. ඒතකොට අපි තේරුම් ගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා මෙතන. එකක් තමයි ආර්ය චක්‍රවර්තීන් යාපනයේ පාලනය කරලා තිනවා කියන කාරණාව. පැහැදිලිද? එතකොට මේ කනක සූරිය වගේ පාලකයා තමයි පාලනය කරලා තියෙන්නේ. එතකොට 6 වෙනි පරාක්‍රම බාහු, දෙවෙනි පරාක්‍රම බාහුතුමා මේ වගේ කාලවල මොකද වෙලා තියෙන්නේ කියන්නේ මේ යාපන රාජධානිය ඒගොල්ලන්ගේ යටතට ඒගොල්ලෝ පත් කරගෙන තියෙනවා සමහර ප්‍රබල පාලකයන්ගේ කාලවල කියන එක 6 වෙනි පරාක්‍රම බාහු කාලය කියන එක මතක තබා ගන්නට ඕන. තේරුණාද කියන එක. හරි. එහෙනම් අපි ඉස්සරහට යන්න හදන්නේ නම් එතනින්. හරිද? අපි ඒක පොඩ්ඩක් කියෝලා යනවා. හරිද? බලන්න. 6 වන පරාක්‍රම රජු සපුමල් කුමාරයව යාපන ප්‍රදේශයේ කෝට්ටේ රාජ්‍යයට යටත් කළේය. 6 වන පරාක්‍රම රජුගෙන් පසුව යාපන පාලනයේ ප්‍රදේශය පාලන කොටස කෝට්ටේ රාජධානියෙන් ගිලී වුණා. එතෙන් සිට පෘතුගීසීන් යටත් වන තෙක් යාපන රාජධානියේ තොරතුරු 10 වන පාඩමේදී සාකච්ඡා කරනවා. තේරුණාද පුතේ? හරි. අපි ඒක පස්සේ කතා කරමු. අපි යනවා වන්‍යාර ගුරු ගාවට තමයි යන්න හදන්නේ. හරි. එහෙනම් බලමු. රජරට ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසු රජරට කියන්නේ හරි අනුරාධපුර රාජධානියයි පොළොන්නරු රාජධානියයි. ඒක හොඳට මතක තියාගන්න. මම නිතරම කියන්නේ ළමයි වරද්දන නිසා. නැගෙනහිර උතුරු මැද සහ වයඹ මේ බලන්න. හරිද? මේ ප්‍රදේශවලට අපි කියන්නේ නැගෙනහිරනේ. මේ නැගෙනහිර පැත්තනේ. හරි. ඒ වගේ මේ පැත්ත ගත්තොත් ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුවනේ. ඒතර මේ උතුරු මැද පැත්ත ගත්තොත් අපි දැන් අනුරාධපුර, පොළොන්නරු අයිති වෙනවනේ. මේ වයඹ පැත්තත් වෙන කුරුණෑගල, හලාවත එහෙම අපි දන්නවනේ. ඒතර මේ ප්‍රදේශ අපි ගත්තොත් මේ වගේ ස්වාධීන පාලන ඒකක තිබිලා තියෙනවා. තේරුණා? ස්වාධීන පාලන ඒකක කියන්නේ මොනවද? මේ ප්‍රධාන රාජ්‍යයන් වලට මේ ප්‍රදේශ යටත් වෙලා තිබිලා නැහැ. තේරුණාද කියන කාරණා? ඒකට ස්වාධීනව නැගී ඉඳලා තියෙනවා. ඒ ඉඳපු ජනතාවට අපි කියන්නේ වන්නි වරු කියලා. ඒ නායකත්වයේ දීපුවයට අපි කියන්නේ වන්නි නායකයෝ කියලා අපි කියන්නේ. තේරුණාද කියන කාරණාව? හරි. එහෙනම් වන්නි වරු ඉඳපු පළාත් තුනක් අපෙන් අහනවා කෙටි ප්‍රශ්න වලට. එහෙනම් උත්තරේ තමයි මොකද උතුරු මැද පළාතයි, නැගෙනහිර පළාතයි, වයඹ පළාතයි කියන එක අපේ දරුවෝ ලියන්න ඕන. එහෙනම් අපි එතනින් යනවා එහාට. ඊට ඉරි ගහ ගන්න වන්නිවරු කියන එක තුන්වන විජේබාහු රජු මුලදී වන්නි නායකයෙක් බව අපි කලින් කතා කරා. හරි. ඒ වගේම කෝට්ටේ 6 වෙනි පරාක්‍රම රජුගේ කාලය ආරම්භ වන විට මෙවදු වන්නි ප්‍රදේශ 18ක් පැවතිලා තියෙනවායි කියන එකත් අපි දන්නවා. මධ්‍යම රාජධානිය දුර්වල පැවතුණා. ඒ කියන්නේ ප්‍රධාන රාජ්‍ය දුර්වල වෙනකොට මේ වන්නි රාජ්‍යයන් ඒගොල්ලෝ නැගී හිටිනවා කියන එක මතක තියාගන්න. හැබැයි අපි කිව්වොත් මධ්‍යම රාජ්‍ය ප්‍රබල වෙනකොට දෙවනි පරාක්‍රම බරයිතුමාගේ කාලේ 6 වන පරාක්‍රම බරයිතුමාගේ කාල වකුවානු වගේ වෙනකොට පැහැදිලිද මේ ඒගොල්ලොන්ගේ යටතට තියාගෙන තියෙනවා වන්නි ප්‍රදේශ. තේරුණාද කියන එක? හරිද? උඩ රාජධානිය කාලෙත් වන්නි ප්‍රදේශ උඩ රාජධානියේ පාලකයෝ යටතට පත් කරගෙන තියෙනවා. සමහර පාලකයෝ යටතට. තේරුණාද කියන කාරණාව? හරි. එහෙනම් එවැනි ප්‍රබල පාලක නැති වෙනකොට මේගොල්ලෝ හිසෝසෝල ඒගොල්ලන්ගේ ප්‍රදේශ ස්වාධීනව පාලනය කරන් යනවා. ඒගොල්ලන්ගේ නායකයෙක්ව පත් කරගෙන. එහෙනම් අපි උතනින් ඉස්සරහට යන්න හදන මේ කොටස පුංචි කොටසක් නිසා අපි යනවා ප්‍රබල කොටසක් කතා කරන්න. ආර්ථික රටාව කියන්නේ ලොකු මාතෘකාවක්. හරි. අපි එතෙන්ට තමයි දැන් අත තියන්න හදන්නේ. මම මේ කොටස ඔන්න මකලා දානවා. හරිද? එතකොට දැන් අපි යනවා ආර්ථික රටාව කොහොමද මේ කාලේ කියලා බලන්න. දැන් මගෙන් කවුරු ඇහුවොත් මොකද්ද මේ පාඩමේ ඉන්න ප්‍රධාන ප්‍රශ්න ටිකක් කියන්න කිව්වොත් මම කෙලින්ම කියන්නේ දෙවනි පරාක්‍රම බාරයිතුමා එනවා. 6 වන පරාක්‍රම බාරයිතුමා එනවා. ඒ වගේම 13 වන සියවසේ සිට 15 වන සියවස් දක්වා ආර්ථික රටාව ගැන කරුණු තුනකින් විග්‍රහ කරන්න එනවා කියලා. හරි. අපි මේ වගේ ප්‍රබල ප්‍රශ්නකට තමයි යන්න හදන්නේ. එහෙනම් මොකද්ද සර් කියව ප්‍රශ්නේ?
13 වන සියවසේ සිට හරි 15 වන සියවස දක්වා හරි ආර්ථික රටාවේ වෙනස්කම් කරුණු තුනක් ඇසුරින් කරුණු තුනක් යටතේ විස්තර කරන්න කියලා අපෙන් අහනවා ප්‍රශ්නයක්. හරි. ඒකට පළවෙනි මාතෘකාව ලෙස මම ගන්නවා කුෂිකර්මාන්තය වාට ගන්න පුළුවන් කුෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වුණා කියලා. මම චුට්ටක් වෙනස් කරලා ගන්නවා. ඒක තමයි අපිට ගොඩාක් ලියන්න පුළුවන් ඒක හරි නිවැරදි. කුෂිකර්මාන්තය අපි කලින් කතා කරලා තියෙනවා මේක. හරිද? කලින් සිලබස් වලත් අපි ඉගෙනගෙනක් තියෙන්නේ මේ විදිහට කතා කරාම අපිට යන්න පුළුවන්. වාට ඕන නම් කුෂිකර්මාන්තය ප්‍රධානයි කියන එකත් මේ පාර ගන්න පුළුවන්. මොකද ඒක ඇත්ත. හරි. නමුත් යම් කිසි මෙහෙම එකක් ගන්න පුළුවන්. කුෂිකර්මාන්තය යම් තා දුරකට පැහැදිලිද බිඳ වැටීම කියන කාරණාව ගන්න පුළුවන්. තේරුණාද නැත්නම් අර මාතෘකාව අරගෙන කුෂිකර්මාන්තය තමයි ප්‍රධාන කියන එක අරගෙන වාට මේක ලියාගෙන යද්දී අවසානට කියන්න පුළුවන් ඒක බිඳ වැටුණු ආකාරය. හරි. ඒතකොට මම මේ කියන්න හැවිදෙනවා මේකට මොකද්ද අපි ලියන උත්තරේ? අපි ලියනවා හරි. අපේ රටේ අනුරාධපුර පොළොන්නරු කාලෙදී ප්‍රධාන කර්මාන්තය උනේ අපේ කුෂිකර්මාන්තය. ප්‍රධාන ආහාරය උනේ අපි වී වගාවනේ. පැහැදිලි. තුන් වේලම අපි කෑවේ මොනවාද කියන්නේ මේ බත්නේ. උදේටයි දවල්ටයි රැටයි අපි කියන්නේ බත්. පැහැදිලි බත. එතකොට එහෙම තිබුණු අපේ මේ ක්‍රමය අපි දන්න තෝණිගල සෙල්ලිපියේ පිටදඩහස, මදෙහස, අකලහස යනුවෙන් වී වගා කරපු කන්න තුනක් පව සඳහන් වෙනවනේ. අපේ කිසිරිමිවන් රජතුමාගේ කාලවකවානේ. පැහැදිලිද? ශ්‍රී මේඝවර්ණාභය කියලාත් අපි කියනවා. හරිද? එතකොට එහෙම තිබිච්ච අපේ සංස්කෘතිය හරි වී වගාව කුෂිකර්මාන්තය මේ දඹදිනිය සිට නැත්නම් 13 වන සියවස් කියන්නේ දඹදිනිය සිට මේ 15 කියන්නේ 15 කියන්නේ කෝට්ටේ හරි කාලේ වෙනකොට මේ අතරතුර කාලේ වෙනකොට යම් කිසි දෙයක බිඳ වැටීමක් වෙනවා. මොකද හේතුව මේ රාජධානි මොන පැත්තට මාරු වෙනවද කියන්න විතැන් වෙනවා කොහෙටද? නිරිත දිගට විතැන් වෙනවා. අපි ගත්තොත් මේ අනුරාධපුරේ මේ පොළොන්නරුව කියලා ගත්තොත් පැහැදිලිද? හරි. ඒතර මම ගන්නවා මෙතන දඹදෙනිය කියලා ගත්තොත් මේ යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ කියලා ගත්තොත් වාට මේ ටිකම පේන තෙත් කලාපයට සංක්‍රමණය වීමක් වුණා. පැහැදිලි. මේ තෙත් කලාපයට පැමිණීමත් එක්ක සහ අපේ රටේ මේ වෙනකොට අපි දැක්කා දඹදෙනියට උඩින් අපි දැක්කා පොළොන්නරුවදී ආක්‍රමණ තියෙනවා. කාලිංග මාගේ ආක්‍රමණය, චන්දබානුගේ ආක්‍රමණය, චන්දබානුගේ දෙවනි ආක්‍රමණය, ඊට පස්ව කාලිංග රාය සංචෝඩගග්ගල අපි කතා කරා කලින් යාපහුව දඹදෙනිය අග කාලේ. තේරුණාද? එතකොට ඊට පස්සෙත් අපි කතා කරා චෙන්හෝලගේ ආක්‍රමණ. ඒතර මෙවැනි දේවල් එක්ක අපේ මිනිස්සු ගොඩාක් වෙලාට බැලුවේ මේ ආරක්ෂාව කියන එක ඉතාමත්ම ප්‍රබල වුණා. ඒතර මේ ආරක්ෂිත ස්ථානවල තමයි අපේ රජවරු ගිහිල්ලා රාජධානි පිටුවා ගත්තේ. ඒ වගේම හොඳට වර්ෂාව තියෙනවා නම් අපිට වගා කරගන්න පුළුවන්. ආහාර ප්‍රශ්න විසඳෙනවා. තේරුණා? ඒතර මෙන්න මෙවැනි සාධක උඩ හරි අපේ මිනිස්සුන්ට මේ තෙත් කලාපයට අපේ රජවරු ආවා. අපේ මිනිස්සු ආවා. නමුත් මතක තියාගන්න මෙහෙට ආවම වී වගාව කරන්න අපිට අමුතුවෙන් කියන්න ආයේ මහවැව් හදන්න ඕනේ නැහැ. අනික මහවැව් හදන්න බෑ. අපේ මිනිස්සු හිටියේ වනදුර්ග, ජලදුර්ග, ගිරිදුර්ග වල. තේරුණා? වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ, ගිරිදුර්ග කියන්නේ කඳු පර්වත ආශ්‍රිත ප්‍රදේශ, ජලදුර්ග කියලා කියන්නේ අපි කතා කරාවිලා මොනවද මේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල අපි හිටියේ. එතකොට මේ මිනිස්සුන්ට අමාරු මේ වැව් හදන්න. ඒක වැව් හදන්න ඕනේ නැහැ. හොඳට වහිනවා මෙහෙට කියන එක ලියන්න. අපි දන්නවා නිරිත දිග මෝසම්. නිරිත දිග මෝසම් සක්‍රිය වෙනවා මැයි සිට සැප්තැම්බර් කාලය වෙනකන් කියලා අපි දන්නවා. නිරිත දිග මෝසම් කියලා අපිට වර්ෂාවක් තියෙනවා. නිරිත දිග මෝසම්. ඔය දැන් ක්‍රියාත්මක වෙන්නේ ඒක තමයි. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම හරි මේ අපි එහාට ගියොත් එහෙම තමයි අප්‍රේල් සහ මාර්තු සහ අප්‍රේල් වගේ වෙනකොට අපිට තියෙනවා සංවහන. සංවහන වලින් තෙත් කලාපයට හොඳ වර්ෂාවක් දෙනවා. ආයෙ තව එකක් තියෙනවා වාසුලි කියලා. කොයි වෙලාවෙ වහින්ද දන්නේ නැහැ. පැහැදිලිද?
හොඳ වර්ෂාපතනයක් අපට දීලා යනවා. සමහරවිට මෙහෙන් වහිනවා ඊසාන දිග මෝසම්. ඒකත් තව වැඩිපුර සක්‍රිය වුණොත් ඒකත් මෙහෙ දක්වා එන්න පුළුවන්. ඒ නිසා මම මේ කියන්නේ හොඳට මෙහෙට වහින නිසා අපි කියනවා මොකද්ද තෙත් කලාපය. හරි. එහෙනම් මේ තෙත් කලාපය තුල අපි වීවගාම කරන්න පුළුවන්. හරි. නමුත් අපි හිටියේ වනදුර්ග, ජලදුර්ග, ගිරිදුර්ග නිසා අපිට ටිකක් ඒ උඩ ප්‍රදේශවල අමාරුයි. නමුත් අපි මේක කරා. එතකොට මෙහි හරි අපිට වැවෙනවා මතක තියාගන්න ඕන මේ තෙත් කලාපය තුල ඔටෝ වැවුන භෝග වගේක්. මොනවද කතා කරන්න ඇවිල්ලා අපි ගත්තොත් එහෙම ඇවිල්ලා හරිද මං කියන වෙලාව කොස් වැවුණා. හරි. දෙල් ටිකක් අපි කෑවා. දෙල් වැවුණා. හරිද? ඊට පස්සේ අපින කොස් දෙල් අල බතල මඤ්ඤොක්කා පැහැදිලිද? හරි. ඊට අමතරව පොල් හරි. මේ දේවල් අපිට පුළුවන් වුණා ආහාරයට ගන්න. තේරෙනවද කියන එක? ඔටෝ වැවුණ ඒ ටික නිකම්ම වැවුණ මේ තෙත් කලාපේවා. අපේ මිනිස්සු තුන් වේලම කලින් කෑවේ බත කියලා කිව්වා. දැන් දඹදිවි නම් කෝට්ටේ දක්වා කාලෙදී අපේ මිනිස්සු එක වේලක් කොස් දෙල් අල බතල මඤ්ඤොක පොල් වගේ දේවල් කන්න ආහාරයට ගන්න ආහාර එකතු කරගන්න ඒගොල්ලෝ උත්සුක වුණා කියන එක මතක තියාගන්න. නිසා යම් කිසි ප්‍රමාණයකට කුෂිකර්මාන්තය යම් බිඳ වැටීමක් අපි දකිනවා. තේරුණා? તો වර්ෂාව අඩු ප්‍රදේශවල හේන් වගාවක් තිබුණා කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඕක තමයි එක ඔයාගේ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. මම මේක කියවන්න යන්නේ නැහැ. පැහැදිලිද? මම දෙවෙනි මාතෘකාවට ඔයාලට කතා කරන්න යන්න හදන්නේ. හරිද? හරි. එහෙනම් අපි ඒකේ පුංචි කොටසක් තමයි බලමු උඩ කොටස පොඩ්ඩක්. හරි. මේක ඉරි ගහ ගන්න දෙනවා කෑල්ලක්. හරිද? රජරට ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසු තෙත් කලාපීය ප්‍රදේශ කරා සංක්‍රමණය වූ ජනතාව නව භූගෝලීය පරිසරයකට ගහගන්න නව භූගෝලීය පරිසරයකට ඒගොල්ලෝ හැඩ ගැසීම සිදු වුණා. වනදුර්ග, ජලදුර්ග, ගිරිදුර්ග ආශ්‍රිත ප්‍රදේශවලට. එනිසා දුර්ග ආශ්‍රිත ප්‍රදේශයන්හි රාජධානි බිහිවීමත් ඒකල්ලන්ට අග්ගා අගනුවර වැඩි කලක් එක් ස්ථානයක නොපැවතීම. දැන් අපි දන්නවනේ අනුරාධපුර පොළොන්නරුව තරම් දීර්ඝ කාලයක් දඹදිව නම් කෝට්ටේ දක්වා තිබුණ නැහැ රාජධානි. තේරුණාද? කියන්නේ දඹදිවියම අපි ගත්තොත් එහෙම දන්නවනේ අවුරුදු ගත්තොත් 40ක් වගේ කාලයක්. හරි. එතකොට ගත්තොත් එහෙම යාපහුව ගත්තොත් අවුරුදු 28ක වගේ කෙටි කාලයක්. ඉතින් මේ වගේ කාලවකවානුත් එක්කනේ යන්නේ. හරිද පුතේ? මේ විශේෂිත ලක්ෂණයක තෙත් කලාපයේ වර්ෂාව හොඳින් ලැබුණු බැවින් මහවැව් වාරි මාර්ග ඉදිරිගීමට වැඩි අවධානයක් යොමු නොකළ බවක් පෙනේ. කුෂිකාර්මික කටයුතු සඳහා අහස් දී යොදා ගැනීමට ඔවුන් පෙළඹුණා. මෙකලද ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කුෂිකර්මාන්තය වුණා. ප්‍රධාන වගාව වී වගාව අතර ජලය හිඟ ප්‍රදේශවල හේන් වගාවත් කර. අපි දෙවෙනි මාතෘකාව ගාවට වාට යන්න හදන්නේ නම් දැන්. හරි. ඒතකොට දෙවෙනි මාතෘකාවට එනකොට සර් මම වාට මෙහෙම මාතෘකාවක් ගන්න. ඒ තමයි මම කියනවා ආනයන සහ අපනයන ආර්ථිකය තව තවත් වැඩි දියුණු වීම කියන කාරණා. හරි. ආනයන හරි. ආනයන හා අපනයන ක්‍රමයකට හුරු වීම. නැත්නම් ක්‍රමය තව වර්ධනය වීම කියන කාරණා. ක්‍රමයකට හුරු වීම කියලා ගන්නවා. පැහැදිලි. ආනයන සහ අපනයන ක්‍රමය වැඩි දියුණු වීම කියන කාරණා. හරි. වැඩි දියුණු වීම. හරි. කලින් ඉඳන් මේක තිබුණානේ. ආනයන අපනයන එක තව තවත් වැඩි දියුණුව. ඒතර මොනවද අපේ රටෙන් යවපු මේ අපනයන කියන්නේ මොකක්ද? අපි විසින් අපේ රටේ තියෙන භාණ්ඩ පිට රටවලට යවන එකට අපි කියනවා අපනයන. ආනයන කියන්නේ මොකද්ද? වෙනත් රටවල් වලින් භාණ්ඩ අපේ රටට ගෙන එකට කියනවා අපි ආනයන කියලා. ඒතර අපනයනය කරපු භාණ්ඩ අපි දන්නවනේ. මොනවාද? කෝරුන්දු, සාදික්කා, පසාවාසි, ගුරුපියලි, කොත්තමල්ලි, කරමිංච, කරානරි, රාම්පේනසා. මේ මොනවද මේ ගම්බිරිස් මොනවද මේ? කුළුබඩු කියලා කියනකො දෙක තුනල්ල කුළුබඩු කියලා. කුරුන්දු, ගම්බිරිස් ඇතුළු කුළුබඩුද පැහැදිලි. ඊට පස්සේ අපි කියනවා කුළුබඩු පැහැදිලි. හරි. ඊට අමතරව ගත්තොත් අලි අපි දන්නවා ඇතුන් දල හරි. ඊට අමතරව ගත්තොත් මම කිව්වා කපුපිලි ඒවත් ගන්න පුළුවන්. හරි. ඒතර ආනයනය කරපුවත් මොනවාද? ඔහොම වලිලා දාම් චුට්ටක් කීපයක්. හරි. අපි දන්නවා අවාන් සහ වටාපත් පැහැදිලි. ඊට පස්සේ අපි දන්නවා බුමුතුරුණු. බුමුතුරුණු කියන්නේ පාපිසි පැහැදිලිද? ඊට අමතරව තව ගත්තොත් එහෙම කිව්වා අශ්වය. හරි. එතකොට සුවඳ විලවුන්. හරි. සුවඳ විලවුන් අපි කිව්වා. හරි. ඊට පස්සේ අපි දන්නවා තවත් එහාට ගියොත් එහෙම ඔයාලට යන්න පුළුවන් පබොළු වගේ ಜಾති පැහැදිලි. මෙන්න මේවා අපි ආනයනය කරපු දේවල්. හරි. පිගම් භාණ්ඩ ඒවට යන්නත් පුළුවන්. ඒතර මේ පැත්තේ මම මතක් කරනවා මුතුමැණික් මම ලියලා නැහැ නිසා මම එකක් දිනනවා මුතුමැණික් ඒවා අපනයනය කරා. දැන් තේරුණා. හරි. එතකොට
මේ රටවල් මොනවද? මොන රටවල් වලටද අපි මේවා අපනයනය කරේ? එතකොට මොන රටවලද මේ භාණ්ඩ ගෙන ආවේ? අපි දන්නවා එකක් ඊජිප්තුව. ඊට අපි කියනවා මිසරය කියලා. හරි. ඊට පස්සේ අරාබිය. හරිද? ඉන්දියාව. හරි. ඊට පස්සේ අපි කියනවා චීනය, පර්සියාව වගේ රටවල් වලට තමයි අපි මේවා භාණ්ඩ අපනයනය සහ ඒ රටවලින් මෙහෙට ගේනවා ආනයනය සිදු කරේ. තේරුණාද? එතකොට තව පැත්තක් තමයි කියනවාට වෙළඳ ඒකාධිකාරය, විදේශ වෙළඳාමේ ඒකාධිකාරය කවුරු සතුයිද කතා කරන්න? රජු සතුයි කියන එක ඔයා මතක තියාගන්න ඕන. පැහැදිලිද කියන කාරණා? විදේශ වෙළඳාමේ ඒකාධිකාරය කවුරු සතුයිද කතා කරන්න කියන්න රජු සතුයි කියන එක මතක තියාගන්න. පැහැදිලිද? ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ඇවිල්ලා මතක තියාගන්න. හරිද? මේ විදේශ රටවල් වලට අපේ ඉන්න සාමාන්‍ය ජනතාවට භාණ්ඩ විකුණන්න බෑ. හරි. අපේ සාමාන්‍ය ජනතාව තියෙනවා නම් යම්කිසි අතිරික්තයක් කුරුඳු ටිකක් වැඩිපුර තියෙනවා නම් ඒක අපි විකුණනවන කාටද? අපේ රජුට. රජු අපිට සොච්චම් මුදල යම් මුදලක් දෙනවා. හරිද? රජු තමයි ඊට පස්සේ ඒ ඔක්කොම එකතු කරලා විදේශ රටවල් වලට විකුණන්නේ. තේරුණාද කියන දැන් විදේශ වෙළඳාම කවුරු සතුයිද? රජු සතුයි කියන එක වාට ඕනනම් වෙනම මාතෘකාවකට ගන්නත් පුළුවන්. හරි. ඔය නැත්තම් දෙකක් ඇහුවොත් මේකටම එකතු කරන්න. එතකොට මම මේ කියන්න හැවිද තව එකක් තමයි වෙන්නේ අපේ රට ඇතුලේ හොඳ වෙළඳාමක් මේ කාලේ තිබිලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. ආනයනය කරපු භාණ්ඩ බව අපේ රටවල් තුල තිබුණු බව අපිට මේ අවසාන ඡේදය කියන ලස්සන කතාවක් මොකද්ද කියන 103 අවසාන ඡේදේ චීනයෙන් ශ්‍රී ලංකාවට පිගම් භාණ්ඩ කියන්නේ ආනයනය කළ බවට දැදිගම ප්‍රදේශයෙන් කියන ලැබුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් කියන්නේ හෙළිදරව් වෙනවා. තේරෙනවද කියන කාරණා? ඒකත් අල්ලන්නේ කෙටි ප්‍රශ්නයක් ලෙස ගන්න. අහයි අපිට චීනෙන් පිගම් භාණ්ඩ ගෙන ආපු එක කොහෙන්ද හම්බෙන්නේ කියලා ඇහුවොත් කියන්නේ දැදිගම ප්‍රදේශයෙන් හම්බුනේ. ඒ වගේම අපි කතා කරන රට ඇතුළේ කෙටි ප්‍රශ්නයක්. හොඳේ. මේක අමාරු මේක දරුවෝ දන්නේ නැහැ. අභ්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් කඩවීදි තිබුණේ. කඩවීදි තිබූ බව. හරි දැක්වෙන සෙල්ලිපිය මොකක්ද කියලා ඇහුවොත් පැහැදිලිද? පුස්කොළ පොත මොකක්ද කියලා ඇහුවොත් පැහැදිලිද? උත්තරේ තමයි වෙලා කුරුණෑගල විස්තරය කියන පුස්කොළ පොතේ තමයි මේක සඳහන් වෙන්නේ. තේරුණාද? කුරුණෑගල විස්තරය කියන පුස්කොළ පොතේ තමයි මේක සඳහන් වෙන්නේ කියන එක මතක තියාගන්න. පැහැදිලිද කියන කාරණාව හරි. එහෙනම් ඒකත් එක්ක අපිට කියන්න තියෙන්නේ බටහිර වෙරළබඩ නැවුතොටු ආශ්‍රිතව සරුසාර වෙළඳාමක් පැවති බව 1944 ශ්‍රී ලංකාවට පැමිණි ඉබ්න් බතූතා නම් මුස්ලිම් දේශ ගවේෂකයාගේ වාර්තාවලත් සඳහන් වෙලා තියෙනවා. හරි. දැන් ඔයාට ඔන්න ඔය කියන කාරණාව දෙවනි මාතෘකාව ලෙස ගන්න. තුනක් ඕන වුණොත් වෙළඳ ඒකාධිකාර විදේශ වෙළඳ ඒකාධිකාරය කවුරු සතුයිද? රජු සතුයි කියන එක අරගෙන ලියන්නත් පුළුවන්. තේරුණාද? හැබැයි මම ඔයාලට වෙනම මාතෘකාවක් දැන් කතා කරලා දෙන්න හදන්නේ. වාගේ පොතේ නැති. නමුත් ඒක අපි කලින් ඉගෙන ගත්ත කලින් සිලබස් වල තිබිච්ච තව කාරණාවක් පාඩ එකතු කරන්න හදන්නේ. මේක නැති වුණා කියලා ඒක අවුලක් නැවට ලියන්න පුළුවන්. හරිද? එහෙනම් අපි යනවා ඒ කාරණාව ගාවටත් යන්න හදන්නේ. හරි බලමු එහෙනම් ඒකත් මොකක්ද කියලා. ඒ තමයි ඇවිල්ලා පොල් වගාව හරි ජනප්‍රිය වීම කියන කාරණාව. මොකක්ද කියන්නේ? පොල් වගාව ජනප්‍රිය වීම. පොල් වගාව ජනප්‍රිය වීම. හරි. ඒතර අපි දන්නවා අනුරාධපුර පොළොන්නරු කාලවකවානුව වල අපි ව්‍යංජන සකස් කිරීම සඳහා අපි යොදාගත්තේ පුතේ මතක තියාගන්න මේ එළදෙනගෙන් ලබා ගන්න පස්ගෝ රස වලට අයිති වෙන ගිතෙල්. පැහැදිලි. කිරි, දී කිරි, ගිතෙල්, වෙඬරු, මෝරු තමයි මේ පස්ගෝ රස. හරිද? එතකොට මේ ගිතෙල්නේ අපි යොදාගත්තේ ව්‍යංජන සකස් කරන්න. නමුත් එන්න ගව සංඛ්‍යාව මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ඒතර ගව සංඛ්‍යාව අඩු වීමත් එක්ක පැහැදිලිද අපිට විකල්පයකට යන්න වෙනවා. එහෙනම් විකල්පේ බවට පත් වෙන්නේ මොනවාද? පොල් කිරි සහ පොල් තෙල්. පැහැදිලි. එතකොට අපි දන්නවා මේ අපේ තෙත් කලාපය තුල මේ අපි ඉන්න නිර්තදිග තෙත් කලාපය තුල මේ වැලිපස්සේ හොඳටම වැවෙනවා වුණාද කතා කරන්නේ මේ පොල්. පැහැදිලි. හරි. එතකොට අපි දන්නවා පොල් ගහ වැවුනේ කොහෙද කියලාත් අපි දන්නවා. අපි ප්‍රදේශ ටිකුත් අපිට ලියන්න පුළුවන් වාට ඕන. මම නිකමට කිව්වොත් මෙතන මීගමුව, ඊට පස්සේ ගත්තොත් එහෙම කෑරගල, ඊට පස්සේ කැලණිය, තේරුණාද? ඊට අමතරව ගත්තොත් එහෙම මේ මොරටුව වගේ ප්‍රදේශ අපි ගත්තොත් එහෙම ඊට අමතරව ගත්තොත් එහෙම පානදුර, කළුතර, බෙන්තොට මෙන්න මේ ලයින් එකේම මොකද වෙන්නේ කතා කරන්නේ මේ පොල් වගාව කියන්න හොඳට ව්‍යාප්ත වුණා. පැහැදිලිද කියන කාරණාව. හරිද? සමහර පොල් ප්‍රදේශ පොල් උයන් තිබ්බා.
තේරුණාද? ඒවත් එක්ක නම් පට වැදිලා තියෙනවා සමහර ලාවට. පැහැදිලිද කියන කාරණාව? හරිද? නිසා පොල්ගස් විශාල වශයෙන් මේ ප්‍රදේශවල තිබිලා තියෙනවා. නමුත් අපි දන්නවා පසු කාලීනව ඒවා දැන් විනාශ වෙලා තියෙනවා කියන කාරණාව. හරිද? මේ කොළඹ මේ ප්‍රදේශය අපි ගත්තොත් එහෙම. හරිද? එතකොට නමුත් මට කියන්නේ සැලලිහිණි සංදේශයේ පවා. හරිද? මේ කෝට්ටෙව්ගේ ලියවෙච්ච තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කියපු ඒකෙදි මාර්ග වර්ණනාවේදී පවා සඳහන් වෙලා තියෙනවා පැහැදිලිද මේ සැලලිහිණියා පොල් උයන් මැදින් තමයි කියන්න මේ තමන්ගේ ගමන ගියේ කියලා. ඒ වලින් අපිට පැහැදිලි වෙනවා මේ පොල් වගාව ඉතාම හොඳ මට්ටමක කියන්න තිබිලා තියෙනවා. අපේ මිනිස්සු එක භාවිතා කරලා තියෙනවා. එහෙනම් පොල් වගාව දඹදිව සහ කෝට්ටේව්ගේ අතර කාලෙදී ජනප්‍රිය වෙලා තියෙනවා කියන එක මතක තියාගෙන ලියන්න ඕන. තේරුණාද කියන එක. එහෙනම් අපි ඔය ප්‍රශ්න වල ඉවර කරා. එහෙනම් අපි යන්න හදන්නේ අලුත් කොටසකට. ඒ තමයි ඇවිල්ලා ආගම කියන කොටස අපි කතා කරන්න යන්න හදන්නේ. හරි. එතකොට මේ ආගම කියන කොටස වෙනකොට පුතාලට හරි ලොකු දෙයක් නැහැ. ඔයාලට දැන් අපි කතා කරපුම මේ පාඩමේ මුලින් ඉඳන් අගටම දැන් කතා කරගෙන ආපු කොටස්ම තමයි තියෙන්නේ. අපි දකිනවා බුද්ධ ආගම තවමත් තියෙනවා. මේ කාලේ වෙනකොට තාමත් හොඳින් තියෙනවා. හින්දු ආගම තවත් සංවර්ධනය වෙලා ඉස්ලාම් ආගම තවත් සංවර්ධනය වෙලා තියෙනවා. හරි. එතකොට මෙතෙන්දී එනකොට අපිට කියන්න තියෙන්නේ හරි මේ බුදුදහම ගැන කතා කරද්දී ඔයා දැක්ක බුදුදහම ආරක්ෂා කරන්න අපේ රජවරු මොනවද කරේ කියන එක. හරි. වෙහෙර විහාර හදපු එක දැක්කා. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලට ලියන්න පුළුවන් මෙතනදී. ඔයා දැක්කා තුන්වන විජයබාහු රජතුමා. හරි. දඹදිනියේ විජය සුන්දරාරාම ඉදි කරා මතකද? ඒවා ඉදි කිරීම හරහා බුදුදහම ඉහළට යන්නේ නැද්ද? හරි. ජනතාව අතරට යන්නේ නැද්ද? අපිට ලියන්න පුළුවන්. වත්තල විජයබා විහාරය මතක ඇති. කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරා මතක ඇති. දැක්කද? දැන් මේ පොතේ නැති වුණාට තියෙනවා. ඒවා අපි කලින් ගන්නලානේ ආවේ. ඒවා ලියන්න පුළුවන්. ඉතින් ආය ආගම තැන්ට ඒව දාලා නැහැ. ඒත් අපි දැනගන්න ඕන ලියද්දී ඒවා ලියන්න පුළුවන් කියලා. තේරුණාද? දැන් දෙවනි පරාක්‍රම බාලතුමා ගාවට ගියොත් එimhe දුස්සීල මහණුන් ඉවත් කරලා අපි දැක්කනේ සිල්වත් සුපේශලකාමී භික්ෂුන් වහන්සේලා විතරක් තියාගන්නවා අපි දැක්කනේ. උපසම්පදා උත්සව පවත්වනවා අපි දැක්කනේ. තේරුණාද? එතකොට ඒ දේවලුත් ලියන්න පුළුවන් ඔයාට. හරිද? හරි. එහෙනම් ඔය එතනින් එහාටම තවත් යන්නේ නැහැ. මම දැන් මෙහෙමත් දෙයක් කියන්නම්කො. දළදා වහන්සේ නේ අපි දන්නවනේ කොච්චර හොඳට අපි පරිස්සම් කරාද කියලා. හරි. එතකොට අපි එතනක් දැක්කනේ කාලිංග මාගට බයි එයාට මේ දළදා වහන්සේ විනාශ කරන නිසා අපේ හාමුදුරුවෝ අපි දැක්කනේ කොත්මලේ පොළොවට කුරහන් ගලක් තුල මේ දළදා වහන්සේව හංගනවා. ඊට ඒක නැවත තුන්වෙනි විජයබාහුතුමා අරගෙන ඔයටද කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වත මුදුනේ දළදා මාලිගාවක් හදලා තැන්පත් කරානේ. ඒක දෙවනි පරාක්‍රම බාලතුමා කොහෙට අරන් ආවද? දඹදිවට අරන් ඇවිල්ලා ඒක තැන්පත් කරානේ. පැහැදිලිද කියන කාරණාව? හරි. එතකොට මේ ආදී වශයෙන් ගත්තොත් යාපව්වවදී කුරුණෑගලවදී අපි ගත්තොත් අපේ හතරවෙනි පරාක්‍රම බාලතුමා ඒ කාලේ දළදා සිරිත කියන පොත පවා ලියවෙනවා. තේරුණා? එහා දළදා වහන්සේට මොනවද කළ යුතු තේවාවන් පිළිබඳව පවා ඒක තුල සඳහන් වෙලා තියෙනවා. තේරුණා? එතකොට එතනින් එහාට යද්දී අපි දන්නවා තවත් ගම්පොළවදී ගියත් හරිද කෝට්ටේවදී ගියත් මේ දළදා වහන්සේව මේ රැක ගන්න දළදා මාලිගා හදන්න පැහැදිලිද පුද සත්කාර කරන උපසම්පදා උත්සව පවත්වන්න අපේ රජවරු ක්‍රියාත්මක වෙලා තියෙනවා. තේරුණාද? ඒතකොට ඒ තමයි බුදුදහමට කළ සේවය. තේරුණා? බුදුදහම ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. ගම්බර පවා වෙහෙර විහාරට පූජා කරපු ආකාරය අපි දැක්කා. ඒතකොට ඔය ටික ගන්න. ඊට අමතරව ලියන්න මේ බුද්ධ ආගමත් එක්ක එන වැඩේ තමයි ඊළඟට හින්දු සංස්කෘතිය සහ මේ මහායානික බලපෑම් එක්ක මහායාන ආගමේ බලපෑම් එක්ක හරි ගොඩක්ම අපේ මේ දේව සංකල්පය කියන එක අපිට එකතු වෙනවා. පැහැදිලි කියන කාරණා. එතකොට මෙතන අපි කියනවා ගොඩක් වෙලාවට මේ දෙවියන් හරි අපි බුද සත්කාර කරන්න පටන් ගන්නවා. කවුද මේ දෙවිවරු 4 දෙනෙක් ගැන කතා කරනවා. උපුල්වන් දෙවියෝ කියන්නේ විෂ්ණු දෙවියෝ, විභීෂණ දෙවියෝ. ඔයා දන්නවා අපේ රාවණ රජතුමාගේ සහෝදරයෙක් පැහැදිලිද? වගේම ස්කන්ධ කුමාර පැහැදිලි කියන කාරණාව. හරි. කතරගම දෙවියෝ, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයන් සමන් ආදී දෙවිවරුන් පැහැදිලිද? ඇදහිීමත් එම දෙවියන් වෙනුවෙන් දේවාල මන්දිර දිගිරීමත් පැවතුණා. සංදේශ සාහිත්‍යවල පවා මේ උපුල්වන් සහ විභීෂණ දෙවිවරු ගැන සඳහන් වෙනවා. විභීෂණ දෙවියෝ ගැන සඳහන් වෙනවා. සැලීනි සංදේශයේ
පුල්ලන් දෙවියෝ කියන සඳහන් වෙනවා හංස සංදේශේ. පැහැදිලි කියන කාරණා. එතකොට මෙන්න මේ දේවලුත් එකතු කරලා වල බුද්ධ ආගම හොඳ මට්ටමක තිබුණා කියන එක ඒ බුද්ධ ආගමට සම්පන්සල් වලට විහෙර විහාර වලට මේ දේවාල පවා එකතු වුණා කියන එක අපි ඉදිරියේදීත් කතා කරනවා. වාට එකතු කරන්න පුළුවන්. හරි. ඒ වගේම අපි යනද Hindu ආගම ගැන කියොත් දැන් අපි දන්නවා මේ වෙනකොට මේ කාලේ වෙනකොට අනුරාධපුර වල හැදිච්ච තීරුකතීශ්වරම් ඒ වගේම අපි කතා කරා කෝණේශ්වරම් කියන කෝවිල් ඒවා හිටන් තියෙනවා. ඒතර දෙමළ අය මෙතන Hindu ආගම තව තවත් කියන්නේ වර්ධනය වීමක් කියන සිදු වෙලා තියෙනවා. ඒතකොට එතනදී අපිට හම් වෙනවා තව සාධකයක් ශිව දේවාලයක් හම් වෙනවා 15 වන සියවසේ ශ්‍රී ජයවර්ධනපුරයට ආබදව තිබූ ශිව දේවාලයක් අපට හම් වෙනවා. එතකොට Hindu භක්තිකයන් උදෙසාම දේවාලේ ඉදිවන්ට ඇති කියලා තමයි අපි විශ්වාස කරන්නේ. පැහැදිලි ඒකත් එකතු කරලා හලාවත මුන්නේශ්වරම් දේවාලය ගැනත් ඔයාලට පුළුවන් මේක තුල කියන එකතු කරලා ලියන. අදටත් ඒක ඉතාමත් ජනප්‍රියයි මිනිස්සු අතර මිනිස්සු වන්දනාමාන කරන්න යන තැන. ඒ වගේම අපි ඉස්ලාම් භක්තික ගැන කතා කරද්දී ඒගොල්ලෝ මෙහෙට ආවේ වෙළඳාම සඳහා. ඒතකොට වෙළඳාමත් එක්ක ගොඩක් වෙලාවට හිටියේ මේ වෙරළබඩ ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල මේ මුස්ලිම් බැතිමතුන් සඳහා ඉස්ලාම් බැතිමතුන් සඳහා මේ ඉස්ලාම් දේවස්ථාන පැහැදිලිද පල්ලි මුස්ලිම් පල්ලි කියලා අපි කියන ඒවා නිර්මාණය වුණා. ඒගොල්ලෝ වැඳ පුදාගත්තා කියන එක. ඒවත් එන්න වර්ධනය වුණා කියන එකක් තමයි අපිට මේ කොටසදී කතා කරන්න තියෙන්නේ. ඒත් අපි අවසාන වශයෙන් යන්න හදන්නේ කාලේ මේ අපි යන්න හදන්නේ කලාව සහ කියන ගෘහ නිර්මාණ කියන මාතෘකාවට යන්න හදන්නේ. අපි කලාව කියන කොටස ඉදිරියේදී කතා කරමු. මුලින්ම ගෘහ නිර්මාණ ගාවට යන්න හදන්නේ. පුතාලා එන්න 104 පිටුවේ ගෘහ නිර්මාණ කියන කොටසට එන්න ඕන. හරි. අපි ගොඩක් එතන බැලුවොත් ඒකත් අපි ගොඩක් ඒවා දැන් දන්නවා. යාපහුවේ සිට දමදෙනියම ගන්නකො දමදෙනිය සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා කාලයේ වී වූ නගරවල ගෘහ නිර්මාණ කලාවන් රාශියක් අද දකින්නත් පුළුවන්. හරි. ඒතර මේවයි ගොඩාක් අපි ගත්තොත් ඉරක් ගහ ගන්නවා. දකුණු ඉන්දියානු ආభాෂය ලැබිලා තියෙනවා. හරි. ඒතර අපි දන්නවනේ දැන් කලින් ඉඳලම පාණ්ඩ දේශයත් එක්ක කාලිංග දේශයත් එක්ක චෝල දේශයත් එක්ක තේරුණා කේරළයොත් එක්ක අපි සම්බන්ධතා තිබුණානේ. ඉතින් මේ දේවල් එක්ක ඒ රටවල තියෙන ඒ මිනිස්සු මෙහෙට පැමිණීමත් එක්ක තේරුණා එහි ගෘහ නිර්මාණ ශිල්ප කලාවත් මෙහෙට එනවා. ඒතර අපේ ඒවත් එක්ක ඒවා මිශ්‍ර වෙනවා. හරිද? ඒ නිසා අපි කියනවා දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පී ආభాෂය අපට ලැබිලා තියෙනවා. ඒ වගේම යාපහුව රාජධානිය දක්වන ලැබෙන පියගැට පෙළස ඒ කුළුණු. හරි. මේ පියගැට පෙළ. හරි. ඒ වගේම මේක දෙපැත්තේ සිංහ රූප තියෙනවා. හරිද? ඒතර බුදු පිළිමෙකුත් ඒ ආසනේ අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. සහ රජමාලිගාව තුල සහ යාවට තියෙන කුළුණු පැහැදිලි අපි ගත්තොත් එහෙම. හරි. ඒවත් මොන ආభాෂයට යනවද කතා කරන්නේ? මේක කාම්බෝජ ආభాෂය සහ පාණ්ඩේ ආభాෂයට යනවා කියන එක වා ඉරි ගහ ගන්න ඕන. පැහැදිලි මම හිතනවා තියෙන තැන තේරුණා කියලා. ඒතකොට මෙතනින් එකපාරට ගම්පොලට යනවා අචුපති අපි නමුත් මට අතර නැත්තේ කොටසක් කතා කරන්න තියෙනවා. දැන් ඔයාට දඹදෙණි යුගයේ අපි කතා කරමු. අර දඹදෙණි යුගයේ දිවෙච්ච හරි ඔයාට මතක ඇති වත්තල විජයබා පිරිවෙන් ගන්න බැරිද මෙතෙන්ට? ගෘහ නිර්මාණයක් නෙමෙයිද? ඉදිකිරීමක් නෙමෙයිද? ගන්න පුළුවන්. හරි. ඒ වගේම ඔයාට බැරිද ගන්න අපි කතා කරමු දඹදෙණි විජය සුන්දරාරාමය. තුන්වෙනි විජයබරයිතුමා හදපු අර කෑගල්ල දිස්ත්‍රික්කේ හරි බෙලිගල හදපු දලදා මන්දිරය පැහැදිලි. ඒවලත් තියෙන පුතේ මේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ. තේරෙනවද? දඹදෙණි යුගයේ ඒවා. ඊට අමතරව දෙවෙනි පරාක්‍රමතුමා හදපු දලදා මාලිගාව තුල නැද්ද ගන්න බැරිද? පුළුවන් පුතේ. ඉතින් ඒවත් ඔයාලට පුළුවන් එකතු කරගෙන යන්න. ඒ ආදී වශයෙන් කුරුණෑගල පැහැදිලිද? ඒ තැන් වලට එන්න පුළුවන්. තේරුණාද? කුරුණෑගල රජ මාලිගය, කුරුණෑගල දලදා කියන මාලිගය, ඒවල තිබිච්ච කියන සියලුම ගෘහ නිර්මාණ කටයුතු මේකට එකතු කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ අඩිය තියෙනවා. ඊළඟ අඩිය ගම්පොලට යනකොට මෙන්න මෙහෙම සුවිශේෂී කාරණා මතක් වෙනවා. ඒ තමයි මතක තියාගන්න. සිංහල මේ ගෘහ නිර්මාණ ශිල්පයට අපිට එකතු වෙනවා මේ දෙමළ ගෘහ නිර්මාණ ශිල්පය. තේරුණාද කියන එක? සිංහලයි දෙමළයි මික්ස් වෙච්ච කියන අවස්ථා කීපයක්ම අපිට හම්බ වෙනවා. ඔක අහනවා කෙටි ප්‍රශ්න වලට. මතක තියාගන්නවා මේ ගම්පොලට යනකොට ඔක ඔළුවේ තියාගන්නවා සිංහල ගෘහ නිර්මාණ ශිල්ප සහ බෞද්ධකවත් කමක් නැහැ. Hindu ගෘහ නිර්මාණ ශිල්ප මේවා කලවම් වෙච්ච අවස්ථාවක් අපි දකිනවා. තේරුණාද? දෙක එකතු වෙලා අලුත් ගෘහ නිර්මාණ ශිල්ප කලාවක් ගොඩනැගෙනවා. හරි. එතනට යනකොට අපිට හම්බ වෙනවා ගම්පොළ යුගයේ අපි දන්නවා ගඩලාදෙණි විහාරය සහ ලංකාතිලක විහාරය හතරවෙනි බුවනික බවරයිතුමා විසින් නිර්මාණය කරපු. අපි එතෙන්ට ගියොත් එහෙම ඒකේ විශේෂත්වය තමයි අපි දකින්නේ. හරි. මේ මැද තියෙන පුතේ මේ විහාරගිය තියෙනවා බුදු පිළිමේ තියෙන විහාරගිය තියෙනවා දැකලා ඇති.
හතර පැත්තෙන් පැහැදිලිද කියන කාරණාව හතර දිශාවෙන් තියෙනකොට දේවාල හතරක් ඉදි කරලා තියෙනවා. තේරුණාද කියන කාරණා. දේවාල හතරක් සමහර තැන්වල තව ඊට අඩු ගාණක් පැහැදිලි ඒ වගේ දේවාල සංස්කෘතියක් ඇවිල්ලා තියෙනවා. හරිද? මම කිව්ව දෙමළා භාෂිකුත්තාවයි කියලා අපි කිව්වනේ. පැහැදිලි පොඩක් බලන්නේ. හරි. අන බලන්න ගඩලාදෙණි විහාරයේ පිළිමගේ සමකාලීන කොහෙන්ද? දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශෛලිය ආభాෂය ලබා දීම පැහැදිලි. ගහගෙන දකුණු ඉන්දියානු ඉර ගහගන්න. ඊට අමතරව පිළිමගේට සම්බන්ධ කොට පිළිමගේ මැද තියෙනවා. ඒකට සම්බන්ධ කරලා පැහැදිලිද? දේවාල ඉදි කිරීමද මෙම යුගවල දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්. ඊට අමතරව අපි ගත්තොත් කඩලාදෙණි පිළිමගේට සම්බන්ධ කොට ඔන උපුල්වන් දෙවියන් උදෙසා දේවාලයක් තනා දෙවීම මෙයට එක් උදාහරණයක්. ඔන්න උදාහරණයක් ගහ ගන්න. කඩලාදෙණි පිළිමගේට සම්බන්ධ කරලා උපුල්වන් දෙවියන්ට දේවාලයක් ඔන්න හදලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් ලංකාතිලක පිළිමගේට සම්බන්ධ කොට මෙලෙස දේවාල ඉදි කොට තියෙනවා. හරි? අනෙවෙරි ගහ ගන්න. පිළිම ගෙවල් තුල මෙලෙස දේවාල දක්නට ලැබීම හින්දු සහ මහායාන අදහස් ගෘහ නිර්මාණ ශිල්පයේ කරේ බලපෑ බවට ඔන්න සාධකයක්. ඒ වගේම අපි යන ඇම්බැක්කි ගාවට. ඒතර ඇම්බැක්කි කියන්නේ ඇවිල්ලා අපි ගත්තොත් කැටයම් කලාවේ අපේ රටේ ගත්තොත් එම සුවිශේෂීම ස්ථානයක්. කැටයම් කලාවට ප්‍රසිද්ධම තැන කොහෙද කියලා අහුවොත් ඇම්බැක්කි කියන එක හොයාගන්න ඕන. අපි අහනවා කෙටි ප්‍රශ්නයක් ලෙසින්. එතකොට අපි කියනවා මේක තුන්වන වික්‍රම බාරවිතුමා තමයි නිර්මාණය කරේ. මේකේ කැටයම් විශාල ප්‍රමාණයක්. හරි මං හිතන්නේ පුතේ මට මතක විදිහට 600 ගාණක් විතර තියෙනවා පුතේ. මේකේ කැටයම් සහ කුළුණු අපට දක්නට ලැබෙනවා. ඒවල අපි දන්නවා මේකේ ඉස්සරහම තියෙන මකර තොරණක් තියෙනවා පැහැදිලිද? හරි. ඒ වගේම මතක තියාගන්න ඕන ඇවිල්ලා හරිද? මේ කැටයම් ගත්තොත් එම සිහ ගජ රූපය තියෙනවා. හරි. සිංහයා සහ ගජ පැහැදිලි සිහ ගජ රූපයක් වාට දක්නට ලැබෙනවා. ඒ වගේම තියෙනවා බේරුණ්ඩ පක්ෂියාගේ රූපයක් තියෙනවා පැහැදිලිද? ඊට අමතරව තව ගත්තොත් එහෙම මල්ලව පොර කැටයමක් තියෙනවා. හිමාලයේ වසන නැට්ටුක්කාරයක රූපයක් තියෙනවා. තේරුණාද කියන කාරණා. ඒක මේ වගේ රූප කැටයම් විශාල ප්‍රමාණයක් මේක තුල දක්නට ලැබෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේකේ අපි කියනවා ඇවිල්ලා කැණි මඩල. හරි. පැහැදිලිවම අපි කියනවා ඇවිල්ලා හරි. මේ උඩ පරාල අපි ගත්තොත් එහෙම හරිද? මේ සියලුම ඒ පරාල 26ක් විතර ප්‍රමාණයක් එකට එකතු වෙලා එක ලියනයකින් තමයි පුතේ මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක සුවිශේෂී නිර්මාණයක්. තේරුණාද කියන කාරණාව. හරි. එතකොට මතක තියාගන්න ඕනවා මඩොල් කුරුපාව කියලා අපි ඔකට කියනවා. පැහැදිලි කියන කාරණාව. ඒකත් ඔයා මතක තියාගන්න ඕන. ඒ නිසා මේ පරාල මේකේ තියෙන මේ අම්බෙක දේවාලේ හරි 26ක් විතර ප්‍රමාණයක් පුතේ ඇවිල්ලා එකට එකතු වෙලා එක ලියනයකින් තමයි මේ සියල්ල සම්බන්ධ වෙන්නේ. තේරුණා? ඒක කියනවා මඩොල් කුරුපාව කියලා අපි කියනවා. තේරුණාද කියන කාරණාව. ඒ නිසා ඔන්න මතක තියාගන්න. ඔයාට ඒක ලියන්නත් කියන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව කෝට්ටේ ටික කෝට්ටේ බලකොටුවක් හැදෙනවා, රජමාලිගා හැදෙනවා. ඒවත් ඔක්කොම ගෘහ නිර්මාණ වලට ඔයාට යම් දේවල් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න මුතනින් ඒ කොටස නිමා කරලා මම යන්න හදනවාට අවසාන කියලා දෙන්න මේ කලාව සම්බන්ධයෙන්. නැත්තම් මේ අපේ පොත්පත් සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරන්න යන්න හදන්නේ. මේ සාහිත්‍ය සම්බන්ධයෙන් පොඩ්ඩක් ඔයාලට කතා කරන්නයි දැන් ලෑස්ති වෙන්නේ. හරි. ඒතර අපි මේ ගැනත් අපි කලිනුත් කතා කරා. මොකද රජවරු ගැන කතා කරද්දී අපිට හම්බ වුණා. අපි නමුත් මෙතනින් එහාට ආයෙ සැරයක් පොඩ්ඩක් ඒක බලන්න හදන්නේ. අපි පොඩ්ඩක් අච්චුපොතෙන් මෙයන් ඒ කොටස ලේසි නිසා අපිට අමාරු තැන් කීපයක් වෙනකොට හම්බ වෙච්ච නැති තැන් ඒ තැන් ටික හොඳට ඉරි ගහ ගන්න ඕන. කලින් මේවා අපි කතා කරපු ඒවා තියෙනවා. දැන් දඹදිවිය ගත්තොත් දෙවනි පරාක්‍රම බහුව රාජ්‍ය සමයේ බොහෝ සාහිත්‍ය පතපොත ලියුණා. අපි දැක්කනේ ගහගන්න ඉරක් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත මං කලිනුත් කතා කරා දෙවනි පරාක්‍රම බහුව රජතුමාට කියපු උපාධි නාමයක් නේ පැහැදිලි කියන කාරණා. එතකොට සිංහලයේ මහා කාව්‍ය ගහගන්න කෞසුලු වෙන එකක් ගහගන්න ඉරක්. එතකොට ධර්මසේන හාමුදුරුවෝ විසින් රචනා කරන පැහැදිලි අපි දන්නවා සද්ධර්ම රත්නාවලිය තියෙනවා ගහගන්න ඉරක්. ඒතර පූජාවලිය තියෙනවා බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ නේද රචනා කරපු එකටත් ඉරක් ගහගෙන හොඳ ළමයි වගේ. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් අල්ලන්න සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය අපි කලින් කතා කරා සිදත් සංගරාව. ඒකත් දඹදිව යුගයේ තමයි ලියවෙන්නේ. අපේ විදේහ හාමුදුරුවන්ගේ කාලවකවාන විදේහ හාමුදුරුවෝ තමයි මේක ලියලා තියෙන්නේ. වේදේහ කියලා කියනවා. ඊට අමතරව ගත්තොත් එහෙම කාව්‍යකරණය පිළිබඳ නීති වෙන මේක හම්බුන්නේ නැහැ වට කලින් ඉරක් ගහගන්න. කාව්‍යකරණය පිළිබඳව නීති අතුලත් එළු සඳස් ලකුණ.
හරි කරුණා කරලා පාඩම් මේ පාඩම් කරගන්න ඕක පැහැදිලිද? වඩ සිංහල වලත් හම්බෙනවා ඇති පැහැදිලිද? ඒ වගේම අපි කියනවා භික්ෂුන් වහන්සේලාගේ විනය නීති පිළිබඳව නිර්මාණය වෙච්ච දඹදෙනි කතිකාවතත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමා දෙවනි පරාක්‍රමබාහු රජතුමාගේ දිනචර්යාව ඇතුළත් පැහැදිලි කඳවුරු සිරිත කියන කෘතිය බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචනා කරලාද වෙද පොතක් තියෙනවා යෝගාර්ණවේ. ඔන්නෝකල්ලන් යෝගාර්ණවේ එක දඹදෙනි යුගයේ කියන එක මතක තියාගන්න. දඹදෙනි කෘතියක් වන්නේ නොවන්නේ ඔය ආදී වශයෙන් අපෙන් අහනවා. හරිද? ඊට අමතරව අපි ගත්තොත් එහෙම තව තියෙනවා කෘති වගේ පාලි භාෂාවෙන් රචනා වෙච්ච. ඒවා අපි කලින් දෙකක් විතර කතා කරා. සමන්ත කූට වර්ණාව මම කලින් කතා කරා. පැහැදිලි. ඒ වගේම මතක තියාගන්න ඕනවාට රසවාහිනිය සාර සංග්‍රහය බේසජ්‍ය මංජුසාවත් කලින් දෙවනි පරාක්‍රම බාහුත් එක්ක කතා කරා. හරි බේසජ්‍ය මංජුසා කියන්නේ වෙද පොතක් කියන එක අල්ලගන්න. ඒ වගේම හත්තාවන ගල්ල විහාර වංශයේ තූප වංශය. ඒ ටික ඔයාට එනවා මේ බලන්න දඹදිව යුගයේ විශාල කෘති ප්‍රමාණයක් නිර්මාණය වෙච්ච ආකාරය ඔයාට පේනවා. තේරුණාද? ඉතින් පස්සේ ආපහු යුගයේ කෘති නිර්මාණය වුනේ නැහැ පුතේ. පැහැදිලි. හරි. ඒ කොහොමද කියලා අපි යනවා කුරුණෑගල. කුරුණෑගල යුගයත් අපි කතා කරා හතරවෙනි පරාක්‍රම බාහුත් එක්ක දලදා ස්ත්‍රීත ගැන කතා කරා. සිංහල බෝධි වංශය ගැන කතා කරා. 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කිරීමක් ගැන කතා කරා. සඳ කිඳුරු දාකව ගැන කතා කරා. අනාගත වංශය ගැන. ඒ උතන නැහැ අනාගත වංශයේ සඳ කිඳුරු දාකවයි නැහැ. වාට පුළුවන් උතන ලියා ගන්න පුළුවන්. දලදා පූජාවලිය ඒ ආදී වශයෙන්. ගම්පොලට ගියාම අපිට යන්න වෙන්නේ හරිද මයුර සංදේශයයි තිසර සංදේශය. ඒතර සංදේශ සාහිත්‍යයේ මුලින්ම ආරම්භ වෙන්නේ ගම්පොල යුගයේ. ඒක කෙටි ප්‍රශ්නයක් අපෙන් අහනවා. මොනවාද ඒවා? මයුරයි තිසරයි. තේරුණාද කියන එක? මයුර සංදේශය තිසර සංදේශය. ඒතර අනිකුත් සංදේශ ටික කෝට්ටේ යුගයේ. තේරුණා? අපි ඒක පස්සේ කතා කරමු. එතකොට ගම්පොල යුගයේ සද්ධර්ම ලංකාරයත් ඔතන අල්ලන්න ඕන ඔයා. පැහැදිලි. ඊට අමතරව තියෙනවා මෙන්න මෙතන හරි තව පාලි කෘති තුනක් අල්ලන්න පොඩ්ඩක් පාරමී සතකයයි ජිනබෝධාවලි සහ බාලවතාර. පැහැදිලි. මේ තුන පාඩම් කර ගන්න ඕන. මේ තුන ඇවිල්ලා මේ වගේම තුනක් අපිට හම්බුණා අනුරාධපුර අවදීත් අපිට හම්බුණා. තේරුණාද? ඒ නිසාවෙන් මේ තුන අල්ලගන්න පාරමී සතකයයි ජිනබෝධාවලි සහ බාලවතාර. මේ තුන නිර්මාණය වෙන්නේ මේ කෘති තුන පාලි කෘති තුන ගම්පොළ අවදියේ. එහෙනම් අපි අවසානයේ කියන්න හදන්නේ කෝට්ටේ අවදියේ. ඒතර කෝට්ටේ අවදිය ගැන අපි දන්නවා. උන්ට ලියන්න දෙයක්වත් නැහැ. හරි අපි දන්නවා යාට පිරිවෙන් මම ගිය සතියේ කතා කරන නිසා මම මෙහෙම නිකන් කතා කරන්නම් බෝඩ් එකේ ලියන්නේ නැතුව අපි දන්නවා කෝට්ටේ යුගය තමයි සාහිත්‍ය අතින් ස්වර්ණම යුගය කියලා අපි කිව්වේ. තේරුණා? එතනදී අපි කිව්වා මේකෙදි හොඳ පිරිවෙන් රසක් තිබ්බා අපි ගාව. අපි දැක්ක දඹදෙණි යුගයේ ඉඳන්ම තිබිච්ච පිරිවෙනක් තිබ්බා. තොටගමුවේ විජයබා පිරිවෙන. ඊට පස්සේ කුරුණෑගල අවදී හැදුන හොඳම එකක් කෝට්ටේ වෙදි ප්‍රබලම එක බවට පත් වුණා පිරිවෙන බවට. මොකද්ද? වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන. ඊට අමතරව අපි ගත්තොත් ආදකිනවා මේ කෝට්ටේ යුගයේ නිර්මාණය වුණා පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන. එතකොට කෑරගල පත්මාවතී පිරිවෙන, දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන වගේ පිරිවෙනවා. ඒතර මේ පිරිවෙනවල තුන මොනවද ඉගෙනුනේ? 18ක් වූ ශිල්පය, 64ක් වූ ශිල්පය, නස්සස්ත්‍රය, ඊට පස්සේ ජ්‍යොතිර්වේදය, පැහැදිලිද? ඊට පස්සේ අපි කිව්වා ඇවිල්ලා පාලි, සංස්කෘත භාෂා, පැහැදිලිද? ඒ වගේම අපි කතා කරනවා තවත් එහාට යද්දි මේ ඉතිහාසය වගේ විෂයන්, පැහැදිලිද? සංඛ්‍යානය වගේ සංඛ්‍යා කියන මේ විෂයන් මේවා නැටුම් පෑ නර්තනය මේ වගේ දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි. ගිහියෝ පැවිද්දෝ දෙගොල්ලෝම ඉගෙන ගත්තා. එතකොට මේව තුලින් හොඳ හරි දැනුමක් ලබාගත් උගතුන් බිහි වෙනවා. උගතුන් කවුද? තොටගමුවේ ශ්‍රී රාහුල නෙමෙයි. වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. ඊට පස්සේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා නන්නුරු තුනයා. ඊට අමතරව ඉන්නවා වීදාගම ඊට අමතරව ඉන්නවා අපි ගත්තොත් කෑරගල වනරතන හාමුදුරුවෝ. දෙවිනුවර ඉරුගල් කුලතිලක හාමුදුරුවෝ. පැහැදිලි. මේ වගේ හොඳ විදග්ධයෝ බිහි වුණා. උගතුන් බිහි වුණා. ඒ උගතුන් විසින් පොත්පත් රචනා කරා. මොනවද? අපි කිව්වා මයුරයි තිසරයි හැර සංදේශ. මොනවද අපි කිව්වා? පරවි සංදේශය, ගිරා සංදේශය, සැලීම් සංදේශය, හංස සංදේශය. මෙන්න මේ සංදේශ බිහි වුණා. ගුත්තිල කාව්‍ය, කාව්‍ය සේකරේ, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සංගරාව, සිරිත් මල්දම, පැරකුම්බා සිරිත වගේ කෘති බිහි වුණා කියන එක මතක තියාගන්න. තවත් විශේෂ ලක්ෂණය වෙන්නේ මේ බිහි වෙච්ච කෘති එකමාරකේ ඒවා නෙවෙයි. ඒවා හරි විවිධ ඒවා. තේරුණාද? හරි. විවිධ කෘති බිහි වුණා. විවිධාරකේ. අපි ගත්ත එක සිලෝවා කෘතියෙන්
ලියපු කෘති බිහි වුණා. ඊට අමතරව ගත්තොත් එහෙම තව තමයි කෝෂ ග්‍රන්ථ බිහි වුණා. හරිද? තව අපි ගත්තොත් ඔයා දන්නේ උපදේශ කාව්‍යයන් බිහි වුණා. ඊට අමතරව අපි කිව්වේ ඇවිල්ලා ගත්තොත් එහෙම හටන් කාව්‍ය බිහි වුණා. තේරුණා? හරි ප්‍රශස්ති බිහි වුණා. සංදේශ කාව්‍ය බිහි වුණා. නම් මේ අනුව අපි ගන්නකොට කෝට්ටි යුගය සාහිත්‍ය අති ස්වර්ණම යුගය කියලා හඳුන්වන්නේ. හොඳ පිරිවෙන් තිබ්බා. හොඳ විෂයමාලාවක් කියනවා. ඒ වගේම අපි දැක්කා හොඳ උගතුන් හිටියා. උගතුන් හොඳ පොත්පත් රචනා කරා. ඒ පොත්පත් විවිධ වුණ මේ යුගයට අපි කියනවා මොකක්ද එහෙනම් කතා කරන්නේ එහෙනම් කෝට්ටේ යුගය තමයි ස්වර්ණ යුගය. නමුත් මේක අපි දැන් කතා කරන්නේ දඹදිවේ ඉඳන්ම කෝට්ටේ දක්වා නිසා ඔයා දඹදිව ඉඳන්ම කතා කරන් ඉන්න කෝට්ටේ දක්වා කෝට්ටේ යුගය තමයි අපි කියන්නේ හොඳම සාහිත්‍ය අතින් හොඳම යුගය කියලා. එහෙනම් ඔන්න අපි ওই පාඩම දැන් නිමා කරා පැහැදිලිද? ඉතින් තව මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් දුවල පුදාගන්න පුළුවන් සංයුසයට කියන්න. හරි. දෙන අපි තවත් පාඩමකින් තවත් කොටසකින් අපි ළඟ දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අද දවසේ සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන්.